රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුනි. ගෙනිගත් නෞකාව වහාම ගැඹුරු මුහුද රැගෙන යාමට නියෝගයක්. නෞකාවේ කපිතාන්වරයා ඇතුළු 3 දෙනෙකුට රටින් පිටවීම තහනම්. සැඟ වූ පොහොරතොග වහා වෙළඳපොළ නිකුත් කරන්නයි රාජ්‍යය වෙළඳුන්ට දැනුම් දෙයි. කොරෝනා එන්නත් අවශ්‍ය ප්‍රමාණයට සැපීම රාජ්‍යයේ වගකීමයි. ඇමති නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්. පෞද්ගලික මාධ්‍යයක් රජය පස්සරපත් කිරීමට ගත් අසාර්ථක උත්සාහයක සත්‍ය හෙළිවෙයි. ප්‍රමාණවත් ලෙස එන්නත් ලබා නොදීම පිළිබඳව අප්‍රිකානු රටවලින් සංවර්ධිත රටවලට චෝදනා. සෑම දිස්ත්‍රික්කයකටම මේසපන්දු තරගාවලියක්. කොළඹ වරාය ආසන්නයේදී මුහුදේදී ආපදාට ලක් වූ නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝගයක් නිකුත් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා සමුද්‍ර පරිසරාධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දෙයි. ඒ සඳහා තාක්ෂණීය කාරණා පදනම් කරගැනීමෙන් නීතිපතිවරයාගෙන්ද උපදෙස් ලබා ගත යුතුය. මෙම නෞකාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. නෞකා මුහුදුවත්වීමේ අවධානමක් පවතින බව නාවිකා පරිසර ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනායක නියෝජිතයෝ එහිදී පෙන්වා දුන්හ. එවැනි තත්ත්වයක් හමුවේ සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසු බව ඔවුන්ගේ යෝජනාව විය. ගනු ලබන තීරණය තාක්ෂණීකරණ මත පමණක් පදනම් විය යුතු වෙයි. දේශපාලන කාරණා ඉස්නාදා කර යුතු නැතයිද ජනාධිපතිතුමා සඳහන් කළේය. වරාය ආසන්නයේ ගෙනගත් නෞකාවේ කපිතාන් ඇතුළු 3 දෙනෙකුට මෙරටෙන් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයේ පිටපතක් ආගමනික පාලකවරයා වෙත යවන්නයි මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය. රාජ්‍ය රස පරීක්ෂකවරයා සමග ගොස් මෙම නැව පරීක්ෂාවට ලක් කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නේය. මෙම නෞකාවට අද කිමිදුම්කරුවන් 3 දෙනෙකු ගොඩ වී නිරීක්ෂණය කර ඇත. ජලය රැඳීම නිසා නෞකාවේ පසුපස කොටසේ යම් ගිලා බැසීමක් දක්නට ලැබේ. ඒ අතරම කපිතාන්වරයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම කරුණු ඉදිරියේදී අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මේ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවීමට ඉඩකඩක් නැතයිද හඳුනාගෙන තිබේ. එහි තෙල් ටැංකියේ තෙල් මෙට්‍රික් ටොන් 280ක් තිබූ බව මීට පෙර වාර්තා වී තිබුණේ. හරිත ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණෙන් රසායනික පොහොර හා පලිබෝධනාශක ආනයන අතර කිරීමට රාජ්‍ය තීරණය කිරීමෙන් පසු ඇතැම් පොහොර වෙළඳුන් තමන් සතු පොහොර තොග සැඟවීමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ. මොවුන් මෙසේ සිදු කරන්නේ පසුව අධික මිලට පොහොර අලෙවි කිරීමේ අරමුණෙනි. මේ වසරේ සිට රසායනික පොහොර ආනයන සඳහා අවසර නොලැබේ. එබැවින් පොහොර සංගවා තබා ගැනීමෙන් පළක් නොවන බව රජය කියයි. සැඟ වූ පොහොර තොග වහා වෙළඳපොළ නිකුත් කරන්නයි රජය පොහොර වෙළඳුන් කියා සිටී. සංචරණ සීමා පැවතියත් ගාලුපාර ඇතුළ ප්‍රධාන මාර්ග රැසකම මාර්ග තදබදයක් දක්නට ලැබුණේ. පානදුර තල්පිටිය පාලම අසල මාර්ග බාධක සිදු කර පරීක්ෂා කිරීම නිසා ගාලුපාරේම ස්ථානයේ විශාල රථ වාහන තදබදයක් දක්නට ලැබුණේ. කොළඹ මෙන්ම සෙසු ප්‍රදේශවලද මෙවැනි තදබද පැවති බව අප වාර්තාකරුවෝ කියති. පිටකොටුව 4 වන හා 5 වන වීදිවල ඇති තොග වෙළඳසැල් ජංගම වෙළඳසනා පමණක් අකණ්ඩව විවෘතව තැබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. යලිත් ප්‍රවෘත්ති. මයංගනී ප්‍රාදේශීය කොට්ටාශයේ මීගහයන ග්‍රාමධාරී වසමේ උස්ගල්පිටිය ගම්මානයේ ජනතාවට සමෘද්ධි සහනාධාර ලැබෙන්නේ නැතයි එක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් පාලක ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා කරුණු පැහැදිලි කරයි. මෙම ගම්මානයේ ජනතාවට සමෘද්ධි සහනාධාර මුදල මාස 3ක් කාලයක් නොලැබුණු බවත් ඒ හේතුවෙන් එම ජනතාවට විවිධ ගෙඩි වර්ග ආහාරයට ගන්න සිදු ඇති බවත් ප්‍රවෘත්තියක් එම නාලිකාවේ කුද්දා විකාශය කර තිබේ. එහෙත් ඒ පිළිබඳව කරුණු සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ එම ජනතාවට නියමිත පරිදි අදාළ සහනාධාරය ඔවුන්ගේ බැංකු ගිණුම් වලට බැර කර ඇති බවයි. එම මුදල් විවිධ හේතු නිසා එම ජනතාව සමෘද්ධි බැංකුව වෙත ගොස් ලබාගෙන නොමැත.
එම ප්‍රවෘත්ති විකාශයේදී මාධ්‍ය දස් දැක්වූ රුපියල් 5000ක අවුරුදු දීමනාව ලැබුණු බව පැවසූ WG අබේසිංහ නැමැත්තා එම දීමනාව ලබාගෙන ඇති බව ලේඛන පරීක්ෂාවේදී සනාථ වී ඇත. කහටගිරි අනුභව කර ජීවත් වන්නේ අදහස් දැක්වූ KG සිරිවර්ධන නැමැත්තාගේ බිරිඳ මාස 7ක් තිස්සේ බැර වූ දීමනාව ලබාගෙන ඉතිරි කර ඇති බවටද කරුණු අනාවරණය වී තිබේ. ඔවුන්ට රුපියල් 5000 අවුරුදු දීමනාව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ලබා දී ඇත. මෙවැනි තත්ත්වයක් හමුවේ ඒක පාර්ශ්වයක ලෙස සාවද්‍ය ප්‍රවෘත්තියක් විකාශය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා දැඩි කනස්සල්ල පළ කරයි. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ සුපරි හෝටලයක උපන්දින සාදේරයෙක් වූ තවත් 6 දෙනෙකු කොටුව පොලිසිය මගින් අත්අඩංගුවගෙන ඇත. එන්නෙක් අයෙකු කාන්තාවකි. එම පිරිස කොළඹ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීට පෙර මේ සංවිධානය කළේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කර තිබුණි. ඔවුන්ට එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පෞද්ගලික අපමත මුදා හැර තිබුණි. කෙසේ වෙතත් මේ සිද්ධිය ඉන්පසු සමාජ මාධ්‍යන්හි දැඩි අවධානයට යොමු තිබෙන දක්නට ලැබුණේ. මධ්‍යම පළාතේ පාසල් 114ක් ජාතික පාසල් බවට පත් කරේ. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඇමති සී.බී. රත්නායක මහතා පවසයි. වලපන යාසනයේ පාසල් 4ක්ද ඊට අයත්ය. නීති විරෝධී ලෙස ගෙන වියලි කහ කිලෝ 15000 වැඩි ප්‍රමාණයක් අද රේගු බහරයට ගැනුණි. මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට වැඩිය. ඉන්දියාවේ සිට ආනයනය කර බහලුමක් පරීක්ෂා කිරීමේදී මේවා සොයාගෙන තිබේ. මේවා ආනයනය කළ රේගුවට පවසා ඇත්තේ අදාළ පෙට්ටි තුළ ඇත්තේ කපුරු කිලෝ 16000ක් බවයි. මෙම කහතොගය පෙට්ටි 500ක වැඩි ප්‍රමාණයක අසුරා තිබුණේ. කහතොගය නිදහස් වූයේ නම් රජයේ විශාල බදු මුදලක් අයමීමට ඉඩ තිබුණේ. අදාළ කහතොගය රාජසන්තයක ආනයනකරුවන්ට දඩ පනවන බව රේගුව කියා සිටී. මීළඟට ප්‍රමුඛ පුවත. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම. වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොරෝනා එන්නත් ලබා දිය යුත්තේ එක් මාත්‍රාවක්ද දෙකක්ද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍යාංශ විසින් බව ඇමති නාමල් රාජපක්ෂ මහතා කියයි. එය තීරණය කිරීම ආණ්ඩුවේ රාජකාරියක් නොවේ. එන්නත් ලබා දීමේදී ඊට විරෝධයක් නොමැති බවට පෝරමයක් පිරවීම සාමාන්‍ය පිළිගත් ක්‍රමවේදයයි. මහනුවර එන්නත් කරන වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීම සඳහා ඇමතිවරයා අද කුණ්ඩසාලේ කෙංගල්ල මහාවිද්‍යාලයට හා දිගන රජවැල්ල හින්දු විද්‍යාලයට පැමිණි අවස්ථාවේ මේ බව කීවේය. එන්නත් ලබා දිය යුත්තේ කුමන ප්‍රදේශයකටද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍යාංශ විසිනි. අදාළ එන්නත් අවශ්‍ය ප්‍රමාණයට සැපයීම රජයේ වගකීමයි. මේ වන විට ලක්ෂ 19කට වැඩි පිරිසකට එන්නත් පළමු හා දෙවන මාත්‍රාව ලබා දී අවසන්ය. තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් ඉදිරි සති කිහිපයේදී මෙරටට ලැබෙනු ඇත. සියලු එන්නත් ලබා දෙන්නේ ලෝකෙ පිළිගත් ක්‍රමවේදයකට අනුව බව ඇමතිවරයා කීවේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ආහාර සොයමින් නගරේ පුරා ඇවිද යන මුවරංචුවල ගහණය අධික වී ඇතැයි ත්‍රිකුණාමල නගරේ පදිංචිකරුවෝ කියති. විශේෂයෙන් කෝණේශ්වරම් කෝවිලට බැතිමතුන් පැමිණීම නිසා ඒ අවට රක්ෂිතවල සිටි මුවරංචු මෙසේ නිදැල්ලේ වීදිවල සැරසරමින් සිටින බව අප වාර්තාකරුවෝ කියති. මෙම සතුන් ආහාර සොයා ගැනීම දැඩි දුෂ්කරතාවක සිටින බවද නගරවාසීහු පවසති. ලෝක ප්‍රවෘත්ති. අප්‍රිකානු කලාපය වෙනුවෙන් කොවිඩ් එන්නත් නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයයි අප්‍රිකානු සංගමය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් කොවිඩ් එන්නත් ලොව පුරා බෙදාහරන සමාගම් සමග නීතිමය වශයෙන් එකඟතාවකට පැමිණිය යුතුයයි එම රටවල් කියා සිටී. අප්‍රිකානු සංගමයේ සමාජික රටවල් සංඛ්‍යාව 55කි. ඉන් ඇතැම් රටවලට එක් එන්නතක් ඕන ලැබුණු බව වාර්තා වෙයි. එන්නත් බෙදී යාමේ අසමානතාව අප්‍රිකානු කලාපයේ කොවිඩ් ආසාදිතන්ගේ සංඛ්‍යාව වැඩි වීමට හේතුවක් වී ඇතැයි එම රටවල් පෙන්වා දෙයි.
ඔවුන් සංවර්ධනවලින් ඉල්ලා සිටින්නේ එන්නත් ගබඩා කර තබා ගැනීම අවසන් කරන ලෙසයි. තමන්ටද ඉන් කොටසක් ලබා දෙන ලෙස අප්‍රිකානු රටවල් ඉල්ලා සිටී. මේ වන විට අප්‍රිකානු කලාපයට යම් ප්‍රමාණයක හෝ එන්නත් ලබා දී ඇත්තේ චීනයයි. අනෙකුත් සංවර්ධන රටවල් මේ සම්බන්ධයෙන් ලැජ්ජාවට පත් විය යුතුයයි අප්‍රිකානු නායකයෝ කියති. ඉදිරි දින කිහිපයේදී බංග්ලාදේශයට මෙන්ම ඉන්දියාවටද දැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි එම රටවල කාලගුණ සඳහන් කරයි. බංග්ලාදේශයේ ඩකා අගනුවරට අද පෙරවරුවේ තද වැසි ඇදහැළුණි. මේ නිසා මාර්ග රසක්ම ජලයෙන් නැටු බව වාර්තා වේ. ලබන 3 වෙනිදා සිට වැස් තත්ත්වයේ වැඩිවීමක් ඇති වෙන බව ඉන්දිය කාලගුණ සඳහන් කර තිබේ. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල ගොවි ජනතාව සේවක කටයුතු ආරම්භ කරන්නේ මේ මාසයේ ලැබෙන වර්ෂාවෙනි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වාරි සෞභාග්‍ය වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 100ක් සංවර්ධනය කරේ. ප්‍රාදේශීය කොට්ටාශ 12කට අයත් තෝරාගත් වැව් මෙසේ ප්‍රසංස්කරණය කිරීමට නියමිතයි. ඒවායේ රොන් මඩිවත් කිරීම ප්‍රධාන ලෙස සිදු කෙරේ. එමෙන්ම වේලි අලුත් වැඩියා කිරීමටද නියමිතයි. මෙම වැව් බොහෝමයක් වර්ෂා පෝෂිත ජලාශ වෙයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා මේසබඳු සංගමයේ පනත කාලානුරූපී වල සංශෝධනය කරන බව එම සංගමයේ සභාපති රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි. කෙටිකාලීන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ලෙස ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවෙයි. ප්‍රධාන ලෙසම මේ ක්‍රීඩාව දිවයින ප්‍රචලිත කිරීම අපේක්ෂාවයි. සෑම දිස්ත්‍රික්කයකම මේසබඳ තරගාවලියක් සංවිධානය කෙරෙයි. පාසල්වලට මේසබඳ සඳහා යොදා ගන්නා මේස 100ක් බෙදා දීමටද ක්‍රියා කෙරෙයි. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් නායකත්වයෙන් අස්කර් ඇෆ්ගානි ඉවත් කෙරේ. සිම්බාබ්වේ සමග පැවති තරගාවලියේ පළමු තරගයේ පරාජය සම්බන්ධයෙන් සිදු කර පරීක්ෂණයකින් පසු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත. සිම්බාබ්වේ සමග පළමු ටෙස්ට් තරගයේ පරාජය වුවත් දෙවන තරගය ඇෆ්ගානගේ නායකත්වයෙන් ජය ගැනීමට ඇෆ්ගනිස්තානයට හැකිවිය. එහිදී නායකයා ලෙස ඔහු පළමුවෙනිමේදී ලකුණු 164ක්ද රැස් කළේය. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොවිඩ් වසංගත තත්ත්වය නිසා බංග්ලාදේශයේ පරිගණක සහ තොරතුරු තාක්ෂණික උපාංගවල මිල ගණන් 20%කින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. කොරෝනා වසංගතය ඇති වී මේ වන විට මාස 14ක් ගත වී තිබේ. එම කාලය තුළ අධ්‍යාපන සහ ව්‍යාපාරයකට සඳහා වැඩි දෙනෙක් පරිගණක භාවිතා කිරීමට උනන්දු වූහ. කෙසේ වුවත් පරිගණක උපාංග නිපදවන බොහෝ විදේශ සමාගම්ද තම උපරිම ධාරිතාවෙන් එම කොටස් නිෂ්පාදනය නොකිරීම නිසා මෙසේ මිල ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරික ප්‍රජාව කියති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත කුරුඳු වගාවෙන් ලැබෙන ආදායම වැඩි කර ගැනීමට ක්‍රියා කරේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අග එකතු කිරීමේ නව වැඩසටහන් හඳුන්වා දී තිබේ. එමෙන්ම වගාබිම් වැඩි දියුණු කිරීම, හානි වූ ගස් ඉවත් කිරීම, නියමිත කාලයට බිම් සැකසීම අනිවාර්ය කර ඇත. භූමියේ සාන්ද්‍රණය අකණ්ඩව පවත්වා ගැනීමට ක්‍රියා කරේ.
දිස්ත්‍රික්කයේ මේ වන විට හෙක්ටයාර් 12,000ක පමණ කුරුඳු වගා කර ඇත. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර ශ්‍රේණිකවලත් වැසිවාර කිහිපයක් ඇති වෙයි. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ඇතැම් ප්‍රදේශවලට තරමක තද සුළං ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ගෙනගත් නෞකාව වහාම ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝගයක්. නෞකාවේ කපතාන්වරයා ඇතුළු 3 දෙනෙකුට රටින් පිටවීම තහනම්. සැඟ වූ පොහොරතක වහා වෙළඳපොළට නිකුත් කරන්නයි රාජ්‍යය වෙළඳුන්ට දැනුම් දෙයි. කොරෝනා එන්නත් අවශ්‍ය ප්‍රමාණයට සැපයීම රාජ්‍යයේ වගකීමයි. ඇමති නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්. පෞද්ගලික මාධ්‍යයක් රජයේ අපහසුතාවයට පත් කිරීමටත් අසාර්ථක උත්සාහයක සත්‍ය හෙළිවෙයි. ප්‍රමාණවත් ලෙස එන්නත් ලබා නොදීම පිළිබඳව අප්‍රිකානු රටවලින් සංවර්ධිත රටවලට චෝදනා. සෑම දිස්ත්‍රික්කයකටම මේසපන්දු තරඟාවලියක්. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.